මේ දසවස්තුක සම්මාදිට්ඨිය. අපේ පින්ඩතුන් සම්මාදිට්ඨිය කියන වචනය අහලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්මත් සඳහන් කරන්නේ සම්මාදිට්ඨිය. හැබැයි මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඊට සම්බන්ධ කාරණාවක් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් කරන සම්මාදිට්ඨිය කියන්නේ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. එය පැහැදිලි කිරීමයි එතන තියෙන්නේ. දසවස්තුක සම්මාදිට්ඨියට වඩා බොහෝම ඉහළ කාරණාවක් චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. නමුත් චතුස්සත්‍ය සම්මාදිට්ඨියට කෙනෙකුට එළඹෙන්න බැරුව යනවා මේ දසවස්තුක සම්මාදිට්ඨිය නැත්තම්. ඒ නිසා මුලින් මේ සම්මාදිට්ඨිය දරන්න ඕනේ. මේ බුද්ධ ශාසනයට යම් කෙනෙක් ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම කියහම කෙනෙකුට හිතෙන්න පුළුවන් පැවිදි වෙන්න බලාපොරොත්තු වෙනවා නන්ද කියලා. නෑ. බෞද්ධයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම්. බෞද්ධයා කියලා කියන්නේ ශාසනයට ඇතුල් වෙච්ච කෙනා. ඒ කියන්නේ සිව්වණක් පිරිස අතරට ආවා කියන එක. එහෙනම් බුදු දහමට යම් කෙනෙක් ඇතුල් වෙන්න බලාපොරොත්තු වුණා නම් ඒ පුද්ගලයා මේ කාරණා 10 අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න ඕනේ. අපි ඒ රැකියාවක් හොයාගන්න තානාන්තරයක් හොයාගන්න සම්පූර්ණ කළ යුතු ඉගෙන ගත යුතු විෂයපතයන් තියෙනවා වගේ මේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම මේ කාරණා 10 සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට කෙනෙක් අපෙන් සමහර වෙලාවට අහන්නේ නැති වෙයි දසවස්තුක සම්මාදිට්ඨියෙන් යුක්තද කියලා. මේ ශාසනයට එනවා කියලා කියන්නේ තිසරණ සරණ ගියා කියන එකනේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. භාග්‍යතුන් වහන්සේ මම දිවි හිමියෙන්ම සරණ යනවා කියලා පොරොන්දු වෙනවා. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මට අල්ප මාත්‍ර වූ සැකයක් කිසිම කාරණාවක් සම්බන්ධයෙන් නැහැ කියලා ප්‍රතිඥා දීමක් කරන්නේ. බුද්ධත්වයේ පිළිබඳව සැක නැහැ. ශරීර ස්වභාවය පිළිබඳව සැක නැහැ. භාග්‍යතුන් වහන්සේගේ නොයෙක් රූප ලක්ෂණ පිළිබඳව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනු ව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ මේ එකදු කාරණාවක්වත් සැක කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඒ ප්‍රකාශය තුල අර පොරොන්දුව අන්තර්ගතයි. ධම්මං සරණං ගච්ඡාමි. භාග්‍යවතුන් වහන්සේ විසින් හොයාගෙන ලෝක සත්වයාගේ යහපත වෙනුවෙන් දේශනා කොට වදාළ ඒ නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නය අල්ප මාත්‍රයකින්වත් මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම මොකවත් දන්නේ නැහැ. නමුත් ධර්මයෙන් තමයි මට කරුණු ගන්නලා තියෙන්නේ. ආන්ගේ ධර්මයේ මට සැක නැහැ. නිර්මල ධර්මයේ සැක නැහැ කියලා පොරොන්දු වෙන එක ධම්මං සරණං ගච්ඡාමි. භාග්‍යතුන් වහන්සේ විසින් ඇති කළ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය ගුණ 9කින් යුක්තයි. ඒක ගුණයක්වත් උන්වහන්සේලා ගාව නැති ගුණ නෙමෙයි. ඒ සියල්ලෙන්ම මහා සංඝයා සම්පූර්ණයි. ඒ ආර්ය මහා සංඝරත්නය මම සරණ යනවා කියලා පොරොන්දු වෙන එකයි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මේ ප්‍රකාශයන් තුන යමෙක් හරියටම දරුවා කියලා කියන්නේ. මේ තුල හරියටම පිහිටියා කියලා කියන්නේ ඔහු දසවස්තුක සම්මාදිට්ඨිය පිළිගත්තා කියන එකයි. එහෙනම් අමුතුවෙන් සම්මාදිට්ඨියෙන් යුක්තද කියලා අහන්න අවශ්‍ය නෑ. නිවැරදිව තෙරුවන් සරණ ගියා කියලා කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය දරුවා කියන කාරණාවයි. ඊළඟට පින්නතුනේ ධර්මයේ සඳහන් කරනවා අතීතයේ යම් ප්‍රමාණයක් මේ භයානක වූ සංසාර සාගරයෙන් එතර ගියා නම් සියලු කෙලෙස් නැති කරලා මේ අති උතුම් අරහත්වය අවබෝධ කළා නම් මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්මා දිට්ඨියට එළඹිච්ච කෙනයි. සසරින් මිදුනේ දසවස්තුක සම්මා දිට්ඨියට එළඹිච්ච කෙනා. අතීතයේත් එහෙමයි වර්තමානයේ කෙනෙක් ගොරබිරන් සංසාරයෙන් එතර වෙනවා නම් නිර්වාණය අවබෝධ කරනවා නම් ඒ පුජ්‍යලයා ඒ නිර්වාණය අවබෝධ කරන නිර්වාණගාමී ප්‍රතිපදාවට
තියෙන පළවෙනි පියවර තමයි මෙන්න මේ කාරණා 10 පිළිගන්නවා කියන එක. අනාගතයේ යම් කෙනෙක් මේ සසරින් මිදෙනවා නම් ඒත් මේ දසවස්තුක සම්මාදිට්ඨිය දරණ කෙනෙක් මිස ඒක ප්‍රතික්ෂේප කරන්නෙක් නෙමෙයි. මෙයින් එකක් සම්බන්ධයෙන්වත් යම් කෙනෙක් සැක උපදවනවා නම් ඒ කියන්නේ ඔහුට තුනුරුවන් සම්බන්ධයෙන් සැකයක් උපදිනවා. තාම හරියටම බෞද්ධ වෙන්න බැරි වුණා. හැබැයි එහෙම කවදාවත් මේ සසරින් මිදෙන්න බැරි නිසා අපේ බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් කරලා තියෙනවා. මහණෙනි මේ ලෝකේ පළවෙනි ශ්‍රමණයා පහළ වුණෙත් මේ බුද්ධ ශාසනය තුලමයි. අන්තිම ශ්‍රමණයා පහළ වෙන්නේ මේ බුද්ධ ශාසනය තුලමයි. මේ ශාසනයෙන් පිට හැබෑ ශ්‍රමණෙක් නැති බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතන හැබෑ ශ්‍රමණෙක් කියලා කිව්වේ මාර්ගඵලලාභී. යමෙක් මාර්ගඵල ලැබුවා නම් ඒ මේ බුද්ධ ශාසනය විතරයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේගේ සිංහනාදයක්. එතකොට එතෙන්ට එන්න නම් අපි ගාව පින්නතුනේ බොහෝ සිල් ගුණ තියෙන්න ඕනේනේ. ශ්‍රද්ධාව, සීලය ආදී මේ ගුණධර්ම සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට 이르දියෙන් වැඩම කරපු අය හිටියා. අහසින් ගියපු අය හිටියා. ඒගොල්ලෝ සමත ආදී භාවනාවන් දියුණු කරලා ඒ තැන් වලට ආව අභිඥා ලැබුවා. ඒ කියන්නේ ඒ අය ගාව එතකොට සිල් තිබුණේ නැද්ද? තිබුණා. අපි ගාව තියෙන නිත්‍ය සීලය පන්සිල්. හැබැයි එදා හිටපු ඒ අහසින් ගිය අය ගාව තිබුණ නිත්‍ය සීලය පන්සිල් නෙමෙයි. ඊට වඩා හුඟක් උසස් සීලයක්. මොකක්ද ඒගොල්ලෝ ගාව තිබිච්ච සීලය? ඒකට අපි කියනවා ආජීව අෂ්ටමක සීලය කියලා. ඒ ඍෂිවරු සමාදන් වෙච්ච සීලය. අසිත කාලදේවල තාපසතුමා ළඟ තිබිච්ච සීලයත් ආජීව අෂ්ටමක සීලය. එහෙනම් පන්සිල් වලට වඩා හුඟ ඉහළයි. අටසිල් වලට වඩා හුඟ ඉහළයි. නවාංග උපෝසතයට වඩා දසාංග උපෝසතයට වඩා දරන්න අමාරුයි. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගත යුතු සීලයක් කියලා ආජීව අෂ්ටමක සීලය පනවලා නැහැ. දේශනා කරලා තියෙනවා. නමුත් මේක රකින්නම කියලා පනවලා නැත්තේ ඒකේ තරම් ගැඹුරු නිසා. නමුත් එදා ඍෂිවරු රැකපු සීලය මේ ආජීව අෂ්ටමක සීලය. ඒ වුණාට ඒ ඍෂිවරු ඇයි මාර්ගඵල ලැබුවේ නැත්තේ? මේ තරම් උසස් සීලයක් රැකලත් පන්සිල් තියෙන අය මාර්ගඵල ලැබුවා නම් බුද්ධ ශාසනයේ පන්සිල් වලට වඩා උසස් සීලයක් රැකපු අයට මාර්ගඵල නොලැබෙන්න හේතුව මොකද්ද? පින්නතුනි ඒ හේතුව තමයි තිසරණ නැති එක. එවනම් තුනුරුවන්ට ගරු කරන්නේ නැතුව මේ සංසාරයෙන් එතර ගියපු කෙනෙක් අතීතෙත් නෑ, යන කෙනෙක් වර්තමානෙත් නෑ, බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක් අනාගතෙත් එහෙම කෙනෙක් පහළ වෙන්නේ නෑ. තුනුරුවන්ට ගරු කරපු කෙනෙක් විතරයි, තුනුරුවන් සරණ ගියපු කෙනෙක් විතරයි මේ සසරින් මිදුණා නම් මිදුනේ. ආන් ඒ නිසා හරියටම තෙරුවන් සරණ ගියා කියලා කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය දැරුවා කියන එකයි. එවනම් අපි සාකච්ඡා කරමු. මෙතන කාරණා 10ක් තියෙනවා. ඒකේ පළවෙනි එක දසවස්තුක සම්මාදිට්ඨියේ පළවෙනි අංගේ අත්ති දින්නම් දුන් දෙහි විපාක ඇත. ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට, දුගී මගී යාචකාදීන්ට, තිරිසංගත සත්වයන්ට යමක් දෙනවා නම්, මේ වගේ අයට දෙනවා නම් විශේෂයෙන් ආහාර. එහෙනම් අපි එතන ඉඳලා සාකච්ඡා කරමු. ඒ අයට මේ ආහාර, පාන, වස්ත්‍ර, මේ දානයේ මූලික අවශ්‍යතා තුන. මේ ලෝකේ ජීවත් වෙන්න කෙනෙකුට අවශ්‍ය මූලිකම කාරණා තුන. ආහාර, වස්ත්‍ර, පාන. දැන් ආහාර, පාන, වස්ත්‍ර. මේකනේ අපේ මූලික අවශ්‍යතා තුන. යම් කෙනෙක් මේ ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට, දුගී මගී යාචකාදීන්ට
මේ දේවල් දෙනවනං ඒ අයටත් සංසාරයට ඒකට ගැලපෙන විපාකයක් ලැබෙනවා. ඒ කියන්නේ අපිටත් සසර ආහාරපාන හිග වෙන්නේ වස්ත්‍රාභරණ හිග වෙන්නේ නෑ රූප සම්පත් හිග වෙන්නේ නෑ බලය ශක්තිය හිග වෙන්නේ නෑ මේ කාරණාව දරණ එකට තමයි කියන්නේ අත්ති දින්නම් කියලා. එතකොට එහෙමනම් ඒ දානය මොනතරම් ආනිසංස සහිතද? දැන් මෙතන සඳහන් කරන මේ සියලුම දෙනා පිළිබඳව දක්ඛිනා විභංගයේ පෞද්ගලික දාන 14 අන්තිම 4 දෙනා මෙතෙන්ට අන්තර්ගතයි. අන්තිම 4 දෙනාගෙන් අන්තිමයා 14 වෙනියා තිරිසං සතෙකුට දෙන දානය. දැන් අපේ අය හොඳටම දන්නවා තිරිසං සතෙකුට ආහාර වේලක් ලබලා දුන්නාම අනාගත ජීවිත කීයකට අපට ආහාර හම්බ කරගත්ත වෙනවද කියන කරුණ බුදුරජාණන් වහන්සේ මේ දක්ඛිනා විභංගයෙන් පැහැදිලි කළා. අනාගත ජීවිත 100ක්. තිරිසං සතෙකුට ආහාර වේලක් දුන්නාම අනාගත ජීවිත 100ක්. දුස්සීල මිනිසෙකුට කෑම වේලක් දුන්නාම කාටද මේ දුස්සීලයා කියලා කියන්නේ? අපිත් පෘථග්ජන සත්වයෝ. අපිත් තාම ආර්ය භාවයට ඇවිල්ලා නැහැ. අපි ගාවත් වැරදි තියෙනවා. වැරදි තියෙන අපිත් යම් පුද්ගලයෙක් ගැන කියනවා නම් ওই පුද්ගලයා නම් මහා පහත් කෙනෙක් කියලා. මහා පෞකාරයි කියලා. පංච දුෂ්චරිතේම යුක්තයි කියලා අපි කියනවා නම් යම් පුද්ගලයෙකුට මෙතන දුස්සීලයා කියලා හැඳින්වුවේ යාට. හැබැයි එයා ගාව තිසරණ නම් ඇත්තෙම නෑ පංච දුෂ්චරිතේම යෙදෙනවා. ආන් එහෙම කෙනෙකුට ආහාර වේලක් ලබලා දුන්නොත් අනාගත ජීවිත කීයකට අපි කෑම හම්බ කරගත්ත වෙයිද? 1000යි. අනාගත ජීවිත 1000කට කෑම හම්බ කළා වෙනවා. ඊළඟට පෘථග්ජන සීලවන්තයා. කවුද මේ පෘථග්ජන සීලවන්තයා කියලා කියන්නේ? අපිටත් කියන්නේ පෘථග්ජන කියලා. අපේ ගංගෙවල් වල ඉන්නවා අපි විසින් හොඳයි කියලා අනුමත කරන අය. මේ මිනිසයා නම් බොහොම හොඳයි. ඒ පවුලේ අය බොහොම හොඳයි. අපි විසින් සහතිකයක් දෙනවා ඒගොල්ලෝ හොඳයි කියලා. හැබැයි අපි දන්නවද ඒගොල්ලෝ තෙරුවන් සරණ හරියටම පිහිටලාද නැද්ද කියලා? සරණ ගියාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා අපිට කියන්න පුළුවන්ද? දැන් අර අපි සමහර කෙනෙකුට කිව්වා ඊටාම පහත් කෙනෙක් කියලා. අපි දැක්ක අය ඌරොත් මරනවා, කුකුලොත් මරනවා, දැලුත් දානවා, දඩේමෙත් යනවා. මේ නොඑක් ආකාරයේ පව්කම් කරනවා ප්‍රාණඝාතයේ සම්බන්ධයෙන්. අනික් කරුණුත් එහෙමයි. අපි මේ ඒ ටික තේරෙන්න ඉතුරු කරලයි මේ එකක් සාකච්ඡා කරගෙන යන්නේ. පස්පවුම කරනවා. නමුත් අර අපි හොඳයි කියන අය ඒගොල්ලෝ දැල් දාන්න යනවා අපි දැක්කේ නෑ. ඒගොල්ලෝ කුකුළු මරන්න යනවා, ඒගොල්ලෝ හරක් කපන්න යනවා අපි දැක්කේ නෑ. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ සත්තු මරනවා අපි දැක්කේ නෑ. හැබැයි ඒගොල්ලෝ සත්තු මරන්නේ නෑම නෙවෙයි. අර විදිහට සත්තු මැරුවේ නැති වුණාට ඔය මෝටින් වාගේ දේවල් ගෙදර පාවිච්චි කරනවා. ඒකෙන් කෙරෙන්නේ සත්තු මරණ එක නෙමෙයිද? ඒකෙන් කෙරෙන්නේ සත්තු මරණ එකමයි. අපි දන්නවා මේක විසයි. කැරපොත්තට, කූඹියට, මීයට, ඌනට මේක විසයි. එහෙනම් අපි ඒක පාවිච්චි කරන්නේ ඒගොල්ලොන්ගෙන් අපිට හරි කරදරයි. ඒ හින්දා ඒගොල්ලෝ ගෙදරින් අයින් කරගන්න ඕන නිසා. හැබැයි ඍජුවම ප්‍රාණඝාතය තමයි. එතන උපක්‍රම ටික ඔක්කොම සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් අරගොල්ලෝ ගේ ඇතුලේ මෝටින් පාවිච්චි කරනවා. හැබැයි ඉතින් අපි ඕක හොයන්න ගියේ නෑනේ. එතකොට ඒගොල්ලන්ගේ ඇඟේ මදුරුවෙක් වහපුවාම ඒගොල්ලෝ මදුරුවන්ට ගහනවා. අපි ඒකේ තරම් ගණන් ගන්නෙ නෑ. කූඹියෙක් කකුලේ කාපුවාම මදක් නතර වෙලා ඉවසීමෙන් කූඹියා ඉවත් කරන්න උත්සාහ කරනවා නෙමෙයි අපේ සාමාන්‍ය සිරිත ඇඟිල්ල තියලා තද කරලා පිහලා දාන එක. ඉතින් එහෙමනම් ඒගොල්ලෝ දිවි හිමියෙන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් නැහැ. නමුත් අර විදිහට ප්‍රසිද්ධියේ ප්‍රාණඝාත කරන්න යන්නේ නැති නිසා අපි කියනවා හොඳ මිනිසෙක්. හොරකම් කරන්නේ නැහැ, මංකොල්ල කන්නේ නැහැ.
අල්ලස් ගණ්ඩ යන්නේ නෑ. ඒ වුණට ඒගොල්ලන්ට අත්‍යවශ්‍යම දෙයක් යම් තැනක තිබුණොත් සමහර වෙලාවට නොගෙන ඉන්නෙත් නැහැ. වැරදි කාම සේවනයට යෙදුනෙම නෑ. නමුත් දිගින් දිගට අවස්ථාව හම්බ වෙනවනම් සමහර වෙලාවට ප්‍රයෝජනයක් නොගෙන ඉන්න එකක් නෑ. බේරෙන්ඩම බැරිනං බොරුවක් නොකියන එකක් නෑ. බේරෙන්ඩම බැරි හින්ද බොරුවක් කියනවා. අඩු තරම හිතනවා කෛරාටිකකමක් තියෙන හින්ද බොරු කියලා නම් බෑ. නමුත් මේ වෙලාවේ බේරෙන්නත් බෑ. කරන්න දෙයක් නෑ. දැනට බොරුවක් කියලා බේරිලා හැන්දෑවේ පන්සිල් ගන්නවා කියලා හරිවත් හිතලා බොරුවක් කියනවා. රාරක්කු බොන්නේ නෑ. තමන් අතින් වියදම් කරලා අරගෙන ගිහිල්ලා තැන් තැන් වල ගිහිල්ලා ඔය විකුණන්න තියෙන තැන් වල රස්තියාදු වෙලා අනික් අය දකී කියලා මූණ හංගගෙනවත් ගන්න උත්සාහ කරන්නේ නෑ. හැබැයි අනුන්ගේ උත්සවයකට වාගේ තැනකට ගිහිල්ලා නිකන් හම්බ වෙනවා නම් නොබී ඉන්නෙත් නෑ. මේක කාගේ පුරුද්දද? මේ මෙහෙම අයට තමයි කියන්නේ පෘතජ්ජන සීලවන්ත කියලා. ඒගොල්ලෝ අපිට හොඳයි. හැබැයි ආර්යයන් වහන්සේලාට ඒගොල්ලොත් හොඳනේ නෑ. ඒකයි ඒගොල්ලන්ට පෘතජ්ජන කියලා කිව්වේ. අපිට හොඳයි හැබැයි ආර්යයන්ට හොඳ නෑ. නමුත් එහෙම පුජ්‍යලයකට කෑම වේලක් දුන්නොත් අපිට අනාගත ජීවිත කීයක විපාක දෙයිද? අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙනවා. තිරිසං සතර දුන්නහම 100යි. පෘතජ්ජන දුස්සීලයට දුන්නහම 1000යි. පෘතජ්ජන සීලවන්තයට දුන්නහම ලක්ෂයයි. මුලින් කතා කළා වගේ අහසින් යන තවුසෙකුට කෑම වේලක් දුන්නොත් අපි අභිඥාලාභී තවුසෙක්. අනාගත ජීවිත කෝටි ලක්ෂයක් විපාක දෙනවා. හැබැයි සමහර වෙලාවට මේ 4 දෙනාටම තිසරණ නැති වෙන්න පුළුවන්. පෘතජ්ජන සීලවන්තයා ගාව තිසරණ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එතකොට දැන් මෙතන සඳහන් කළේ ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට පින්සලකා පූජා වශයෙන් යමක් දුන්නහම ඒක අපිට සංසාරේ ඊට වඩා වැඩියෙන් විපාක දෙනවා. ඒ කාරණාව දරණ එක මේ අත්ති දින්නම් කියන සම්මා දිට්ඨියයි. යමෙක් කියනව නෑ දෙන්න එපා ඕන්නේ අතපය නැද්ද හොයා සපයා ගන්න බැරිද දෙන්න ඕනේ නෑ ඒගොල්ලන්ට. අපි දුන්නු දේවල් අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ සූදු පිටියට යයි. එහෙම නැත්නම් රාරක්කු බොණ්ඩයයි. එහෙම නැත්නම් කුඩු වාගේ දේවල් හොයන්න යයි. ඒ මිනිසුන්ට පව් කරන්න උදව් කරන්නේ අපි. ඒ හින්දා දෙන්න එපා. එහෙම කියන පිරිසක් අපි අතර නැතුව නෙමෙයි. හැබැයි මං ඒගොල්ලන්ට දුන්නේ කුඩු බොණ්ඩවත්, සූදු පිටියට යන්නවත්, රාරක්කු හොයන්න යන්නවත් නෙමෙයි. මගේ දාන පාරමිතාවේ එක කොටසක් හැටියට අපි යමක් ඒගොල්ලන්ට දුන්නා. ඔහු ඒකෙන් කරන දේ මොකක්ද දන්නේ. හැබැයි ඔහු ඒකෙන් කරගන්නේ පාපයක් නම් මට ලැබෙන කුසලයේ පොඩි හීන බවක් තියෙනවා. නමුත් මම කුසල චිත්තයෙන් කරපු නිසා තමන් ගාව සිල් ගුණ තියෙනවා නම් ඒක මට මහත්ඵල කරගන්න පුළුවන් ක්‍රමයක් මම ගාවම තිබිලා තියෙනවා. එහෙනම් ඒක ප්‍රතික්ෂේප කරනවා නම් යම් කෙනෙක් මේ දෙන්න එපා කියලා කියනවනේ ඒකට කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. ඊළඟට පින්නතනේ දෙවනි කාරණාව. අත්ති ඉට්ටං. මොකද්ද මේ අත්ති ඉට්ටං කියන සම්මාදිට්ඨිය? මහා පූජාවේ විපාක ඇත කියලා පිළිගන්න එක තමයි අත්ති ඉට්ටං කියලා කියන්නේ. මොනවද මේ මහා පූජාවල් කියලා කියන්නේ? සමහර වෙලාවට සමහර අය අපි දකිනවා මල් පූජාවල් කරනවා. මොන වගේ මල් පූජාවල්ද? 84000ක් ධර්මස්කන්ධය අරමුණු කරලා 84000ක් මල් පූජා කරනවා. 84000ක් ධර්මස්කන්ධය වෙනුවෙන් 84000ක පහන් පූජා කරනවා. තව සමහර අය මල් 1000ක පූජාවල්, මල් 5000ක පූජාවල්, පහන් 1000ක්, පහන් 5000ක්, සමහරලාට පහන් 100ක් ඒ වගේ පත්තු කරලා පූජා පවත්වන අවස්ථා අපේ ජීවිතවල ඕන තරම් අහලක් තියෙනවා, අපිට මුණ ගැහිලක් තියෙනවා. එතකොට මෙව්වට කියන්නේ මහා පූජාවල් කියලා. තව ඒක තමන් කැමති විදිහට වස්ත්‍ර වලින්, ආභරණ වලින්, යාන වාහන වලින් හැම පැත්තෙම තමන්ට මේ පූජාව කරන්න පුළුවන්.
නමුත් අපි අතරම තවත් පිරිසක් ඉන්නවා ඔච්චර මල් ගොඩවල් පූජා කරන්නේ මොකටද? ඔච්චර මහන්සි වෙන්නේ මොකටද? ඔය මල් පූජා කරලා ටික වෙලාවක් යනකොට අස් කරනවා. නිකන් ඔව්වගෙන් වෙන්නේ පන්සල් කහල් ගොඩවල් බවට පත් වෙන එක විතරයි. අපිත් කාලේ නාස්ති වෙන එක විතරයි කියලා කියන අයත් අපි අතර ඕන තරම් ඉන්නවා. ඇයි ඔච්චර පහම් පත්තු කරන්නේ? එතකොට නිකන් මහ ගිනි මැලයක් දැල්ලුවා වාගේ. ඒ ප්‍රදේශයේ ඉන්නත් අමාරුයි. තෙල් කොච්චර නාස්ති වුණාද? තව අපේ ධනෙ කොච්චර නාස්ති වුණාද? හැම තැනම තෙල් හලලා කූඹි මතුවෙලා අනික් අයට අපහසුතාවම් ඇති කරලා ඒ හින්දා ඔయిత වඩා හොඳ නැද්ද එක පහනක් දෙකක් පත්තු කරගන්න එක? ඔయిత වඩා හොඳ නැද්ද මලක් දෙකක් පූජා කරගන්න එක? 1000ක් පූජා කෙරුවත් එකයි 84000ක් පූජා කෙරුවත් එකයි මලක් දෙකක් පූජා කෙරුවත් එකයි නේද කියලා කතා කරන අය අපි අතර ඕන තරම් ඉන්නවා. නමුත් අත්ති ඉට්ටන් කියලා කියන්නේ ඒකට නෙමෙයි මහා පූජාවේ විශේෂ විපාක ඇත කියන කාරණාව අපිට පිළිගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මහා පූජාවකින් කොච්චර දේවල් අපිට සම්පූර්ණ වෙනවද? පින්නතුනි මලක් දෙකක් නම් අද රැකියාවට යන ගමන් කඩාගෙන ගිහිල්ලා යන ගමන් පාර අයිනේ තියෙන බෝධියක් ගාව බුදු කුටියක් ගාව පූජා කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙදර තියෙන බුදු කුටිය ඇතුලේ මලක් දෙකක් පූජා කරලා පහනක් දැල්වලා යන්නත් පුළුවන්. ඒකට විශේෂ කාලයක් කැප කෙරුවේ නැහැ. ඒකට විශේෂ වියදමක් කළෙත් නැහැ. නමුත් මහා පූජාවක් එහෙම කරන්න පුළුවන්ද? හිතන්නකෝ මල් 1000ක් පූජා කරන්න කල්පනා කළා. ඒ මල් 1000 හොයන්න පහසුද? එහෙමනම් ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් හෙට ඔබේ පූජාව නම් ඔබ අද රැකියාවෙන් නිමාඩු ගන්නම වෙනවා. එහෙනම් රැකියාව අදට අත්හරින්න වෙනවා. පූජාව කරගන්න. ඒකට අදටයි හෙටටයි දෙකටම රැකියාව අත්හරින්න වෙනවා. අද නිමාඩු යොදාගෙන අද මල් හොයන්න යනවා. තනියම යන්න පුළුවන්ද? තනියම හොයන්න පුළුවන්ද? තව එක්කෙනෙක් දෙන්නෙක්වත් ඒකට සම්බන්ධ කරගන්න වෙනවා. ගොවිතැන් කරන කෙනෙක් නම් ගොවිතැන් කටයුතු වලින් නිදහස් වෙන්න ඕනේ. ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු වලින් නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙලා මල් හොයන්න ඕනේ. ඒ මල් ගෙනල්ලා ඔහේ පූජා කරන්න පුළුවන්ද? ඒ මල් ගෙනල්ලා හොදන්න ඕනේ. මල් හොදනකොට තව වෙලාවට තවත් තැලෙනව පොඩි වෙනවා. ඊට පස්සේ තැලිච්ච පොඩි වෙච්ච මල් වෙනම තෝරලා අයින් කරන්න ඕනේ. එහෙනම් හොඳ මල් පූජාවක් භාග්‍යතුන් වහන්සේ ළඟ සිද්ධ කරන්න නම් මල් දහසක් පූජා කරන්න අඩුතරමේ මල් 1500ක්වත් හොයන්න වෙනවා. මොකද හොදලා ඉවර වුණාට පස්සේ මේන් සෑහෙන මල් ප්‍රමාණයක් තේරිලා අයින් වෙනවා. අයින් කරලා ඒ හොඳ මල් ටික අරගෙන හිතන්නකෝ මල් වට්ටි වලට හරි ආසන වල හරි හදන්න සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් ගත කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට මේ ටික කරගෙන මල් ටික හොයාගෙන එනකොට අද දවල් ආහාර වේලත් අත්හරින්න වුණා වෙන්න පුළුවන්. ඒ සේරම ටිකත් අත්හැරගෙන මල් ටික සකස් කරගෙන ඇවිල්ලා ඊළඟට දැන් මල් හදන්න ඕනේ. මල් හදන්න මට පිරිසක් ඕනෙමයි. ආන් ඒකට සුදුසු පිරිසක් තෝරගන්න මට වෙනම ප්‍රඥාවක් තියෙන්න ඕනේ. හැමෝටම මල් හදන්න පුළුවන්ද? පින්නතුනි මල් වට්ටියක් හරියට හදන්න ඒකටත් හොඳ විදර්ශනාවක් තියෙන්න ඕනේ. සමහර මල් වට්ටි අපි දකිනවා හරීම ලස්සනට මල් හදලා තියෙනවා. හැබැයි ටිකක් අවුස්සලා බැලුවොත් ඔහේ මල් ටික යටට දාලා උඩ විතරයි සරසලා තියෙන්නේ. එහෙනම් එතන විදර්ශනාවක් තිබිලා නැහැ. එතන වංචාවක් කරලා තියෙනවා. හැබැයි ඉතින් ඒක භාග්‍යතුන් වහන්සේට නෙමෙයි Tamanටම තමයි කරගෙන තියෙන්නේ. එහෙනම් මල් ටික මුල ඉඳලා උඩට එනකම්ම පිළිවෙලට හදාගෙන එන්න කැපකිරීම කරන්න පුළුවන් පිරිසක් ඉවසීම තියෙන පිරිසක් වෙන්න ඕනේ. ඔය පුංචි පුංචි මල් හදන්න ගියාම හරියට කේන්ති එනවා. ඒ මල් ටික හොදලා ගත්තාම වතුර පිච්ච මල් වගේ දේවල් මල තියලා අත ගන්නකොට ඇඟිලි ඇලිලා ආයෙත් අවුල් වෙනවා. සමහරවිට ඒක විසි වෙනකොට තව මල් දෙක තුනක් අවුල් කරගෙන තමයි ඒක විසි වෙන්නේ. ඉතින් ඒ හින්දා පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ. පුදුම කල්පනාවකින් තැම්පත් මනසකින් හොඳ මල් වට්ටියක් හදන්න පුළුවන් වෙන්න. ඒකයි මම කිව්වේ ඒකට හොඳ විදර්ශනාවක් තියෙන්න ඕනේ. ආන් ඒක ක්‍රමානුකූලව හදලා උඩට අරගෙන ලස්සන වෙලා තිබුණාම ඒක මනාව සැකසූ මල් වට්ටියක්. එහෙනම් ආන් එහෙම මනාව සකසන්ඩ
හොඳට ඉවසීම තියෙන පිරිසක් තෝරගන්න ඒ මල්දාහේ පූජාව කරන කෙනාට හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මේගොල්ලෝ හොඳයි මේ වැඩේට. එහෙම නැත්තම් අනික් අය කේන්ති ගිහිල්ලා මං අහක බලාගත්ත වෙලාවක යටට මල් ටික දාලා උඩින් හදන්න පුළුවන්. එහෙම නොකරන පිරිසක්. එහෙමනම් මහා පූජාවකින් පින්නතුනි පාරමිතා වැඩෙනවා. දැන් මේ මල් ටික හදන්න පුළුවන් හොඳ ඉවසීම තියෙන තැම්පත් පිරිසක් තෝරගන්න මේ පිරිස හොඳයි කියලා හොයාගන්න මට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මේගොල්ලෝ තමයි මේකට ගැලපෙන අය. දැන් එහෙම අරගෙන ආපු අය අතරත් සමහර අය මං කැමති විදිහට නෙමෙයි වැඩේ කරන්නේ. එතකොට මට කේන්ති යනවා. පින්කම් කරනවා වුණාට පින්කම අතරේ මට කේන්ති ගියොත් එතනත් පින්ද? නෑ, එතන තියෙන්නේ ආපහු පව්. ආපහු කේන්තිය නැති වෙනකොට එතන ඉඳලා ආපහු පින ඉස්සරහට ගලාගෙන යනවා. දැන් අරගොල්ලෝ මං කැමති නැති විදිහට කරනවා. දෙතුන් පාරක් ඒගොල්ලන්ට කිව්වා. නමුත් හැදෙන පාටක් නෑ. ආන් අර එන කේන්තිය පාලනය කරගන්න මං උත්සාහ දරනවා. ඒ කේන්තිය පාලනය වෙනවා කියලා කියන්නේ ඔවුන් පිළිබඳව මෛත්‍රී සිත් උපදිනවා. ආන් එතන මෛත්‍රී පාරමිතාව වැඩෙනවා. දැන් සුදුසු පිරිසක් තෝරගන්න ප්‍රඥා පාරමිතාව තිබුණා. දැන් මෙතන කේන්තිය පාලනය කරගෙන අනුකම්පා කරනකොට මෛත්‍රී පාරමිතාව වැඩෙනවා. රැකියාවෙනුත් නිමාඩු අරගෙන ව්‍යාපාර කටයුතු වලිනුත් නිමාඩු අරගෙන ගොවිතැන්පත් වලිනුත් ඈත් වෙලා සමහරට පාසල් යන ඉවත් අතහැරලා මේ කටයුත්තට යෙදුණා කියලා කියන්නේ අත්හැරීම දියුණු වෙලා. ඒ සඳහා තවත් විශේෂ වියදම් කරන්නත් වෙනවා. හොඳ මල් වට්ටි ගන්න හිතෙනවා. එතකොට තවත් නොඑක් දේවල් කරන්න හිතෙනවා. මිල මුදල් වියදම් වෙනවා. එතනත් අත්හැරීමක් තියෙනවා. දැන් මේ දේවල් සුළු පූජාවේ තියෙනවද? ආන් එහෙනම් මහා පූජාවක් කියලා කියන්නේ කෙලෙස් නැතිකරන්න, කෙලෙස් තුනීකරන්න අත්හැරීම ප්‍රගුණ කරන ශ්‍රේෂ්ඨ පූජාවක්. නමුත් සුළු පූජාවක් කියලා කියන්නේ මහා පූජාවකට සූදානම් වීමක් විතරයි. එහෙනම් අත්ති ඉට්ටං කියලා කියන්නේ මහා පූජාවේ විශේෂ විපාක ඇත කියලා පිළිගන්න එකයි. අර විදිහට සඳහන් කරනවා නම් ඒක අත්ති ඉට්ටං කියන සම්මා දිට්ඨිය නෙමෙයි, ඒක මිත්‍යා දෘෂ්ටිය. ඔය අපි කෙටියෙන් කරුණු සඳහන් කළේ දෙවෙනි කාරණාවට. තුන්වෙනි කාරණාව අත්ති හුතං. එයි මේ අත්ති හුතං කියලා කියන්නේ ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා. පින් සලකා ගුණවතුන්ට දම්පැන් පූජා කිරීමෙන් අපිට මහත් වූ ආනිසංස ලැබෙනවා කියලා පිළිගන්න එක. පින් සලකා ගුණවතුන්ට පුද පූජා පැවැත්වීම. එතකොට මෙතන ගුණවතුන් කියලා සඳහන් කළේ දක්ඛිනා විභංගයේ මතකද අපි පෞද්ගලික දාන 14 අන්තිම 4 දෙනා ගැන කතා කළා අහසින් යන තවුසගාවට එනකන්. හැබැයි අපි කියවා ඒගොල්ලන්ට තිසරණ තියෙන්නත් පුළුවන්. අහසින් ගියපු ඒ ඍෂිවරුන්ට තිබුණේ නැහැ සම්මා දිට්ඨියක්. ඒගොල්ලන්ට තිබුණේ නැහැ තිසරණයක්. සමහර වෙලාවට පෘථග්ජන සීලවන්තයා ගාව තිසරණ තිබුණා වෙන්නත් පුළුවන්. නමුත් මෙතන කතා කරන්න හදන්නේ මේ ශාසනයට ඇතුල් වෙච්ච පළවෙනි කෙනා තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනා. එහෙම කෙනෙකුට ආහාර වේලක් දෙන්න අපිට අවස්ථාව ලැබුණොත් දැන් මේ කාරණාව ඇතුලේ මම සාකච්ඡා නොකරපු දෙයක් තියෙනවා. පිළිවෙලින් එක එක පුජ්‍යලයාගේ ගුණය වැඩි වෙන්න දායකයට ලැබෙන ආනිසංසයේ වැඩි බවකුත් ඔබට පේනව නේද? තිරිසනාට දුන්නාම 100යි, දුස්සීලයට දුන්නාම 1000යි, පෘථග්ජන සීලවන්තයාට ලක්ෂයයි, අහසින් යන තවුසට කෝටි ලක්ෂයයි. දැන් ඉන්නේ තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනා. දැන් මේ තිසරණ සහිතයි කියලා කියන කෙනාට මේ ලෝකේ හඳුන්වන සුවිශේෂී නමක් තියෙනවා. පුදුමාකාර වටිනා පුජ්‍යලයක් නෙමේ තිසරණ සහිතයි කියලා කිව්වේ. සතර අපායට යන්න තියෙන දොර වහපු කෙනෙක්. මේ ලෝකේ පුදුම ආරක්ෂා සම්පත්තියක් තියෙන කෙනෙක්. දෙවියන්ගේ නිරන්තරයෙන් ඇල්ම බැල්ම යොමු කරවගත්ත කෙනෙක්. ඔය යක්ෂයෝ පිසාචයෝ කුම්භාණ්ඩයන්ගේ ඇබ්බැහිවීම බොහෝ දුරට නැති වෙච්ච කෙනෙක්. හරියට පිරිසිදු ත්‍රිපිටක තිසරණේ පිහිටියා කියලා කියන්නේ. ආන්ගේ තිසරණ සහිත පන්සිල් ආරක්ෂා කරන කෙනාට තමයි
බෞද්ධයා කියලා කියන්නේ. විශේෂයෙන් බෞද්ධ කියන්නේ තිසරණ තියෙන කෙනාට. ඒකට පන්සිලුත් එකතු වෙච්චාම ඒ පුජ්‍යලයා ඊටාම ශ්‍රේෂ්ඨයි. දැන් ඔහුට කෑම වේලක් දුන්නොත් කොහොම ආනිසංස ලැබෙයිද? ඔහුට කෑම වේලක් දුන්නොත් අපිට ලැබෙන ආනිසංස ප්‍රමාණය අනාගත ජීවිත අසංකේයයි කියලා දේශනා කළා. අනාගත ජීවිත අසංකේයයකට ආනිසංස ලැබෙනවා. එතකොට අනාගත ජීවිත අසංකේයයකට ආනිසංස ලැබෙනවා තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකින්න කෙනෙකුට කෑම වේලක් දුන්නාම. මේ කාරණාව ශ්‍රවණය කරන පින්වත් ඔබට හිතෙන්නේ නැති වෙයිද මම හරියට තිසරණ සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තොත් අපි අවට ඉන්න අයට මොන තරම් යහපතක් උදා වේද කියලා. පින්නතුනි සමහර කාලවලට අපේ රටේ දන්සැල් දෙනවා හරියට. දැන් ඔය එක දන්සැලක් ගාවට මේ තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් නතර වෙලා ඇවිල්ලා එක කෑම පාර්සලයක් ඔතනින් අරගත්තොත් අර දන්සැල දෙන පිරිස ඒ සඳහා වෙහෙසිච්ච මහන්සි වෙච්ච සියලුම දේවල් වලට සාධාරණයක් ඉෂ්ට වුණා වෙන්නේ නැද්ද? අසංකේයයක් ආයුෂ හම්බ වෙනවා. අසංකේයයක් ජීවිතවලට කෑම හම්බ කරගත්ත වෙනවා. 1.140කින් තමයි අසංකේය ලීවි. එහෙනම් එක සිල්වත් පුද්ගලයෙක් නිසා මොන තරම් යහපතක් සමාජයට වෙනවද? එහෙනම් එවන් අය කොහෙද ඉන්නේ කියලා හොයන කාරණාවට වඩා හොයලා දම්පැන් දෙන එක වටිනවා. මමත් එවන් කෙනෙක් වෙනවා කියලා කල්පනාවට ගියොත් අපි යවටම ඉන්න අයටත් ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනවා. එහෙනම් එහෙම ප්‍රතිපත්තියක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඊළඟට එහෙනම් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන තැන ඉඳලා එහාට උන්වහන්සේලාට දන් දුන්නාම ලැබෙන ආනිසංස ප්‍රමාණය මෙච්චරයි කියලා මේ බුද්ධ ආගමේ සීමා කරලා පැහැදිලි කරලා නැහැ. එහෙනම් ගුණවතුන් උදෙසා පින් සලකා දන් දුන්නාම ඒකේ විශේෂ ආනිසංසයක් තියෙනවා කියලා දරන එක සම්මා දිට්ඨියයි. තව කෙනෙකුට ඒක සැක උපදින්න පුළුවන්ද? ඔය දීමනාවෙන් ලැබෙයිද? ළඟ තියෙන දේ ඉවර වෙනවා විතරයි නේද ඕකෙන් වෙන්නේ කියලා කෙනෙක් කල්පනා කළොත්. එහෙම කතා කරපු අය අතීතයේත් හිටියා අදත් ඉන්නවා. දෙන්න අපහු රැස් වෙනව නෙමෙයි අපි ගාව තියෙන ටික ඉවර වෙනවා කියන අය. නමුත් බුදුදහමේ සඳහන් කළේ එහෙම නෙමෙයි. අත්හරින්න ලැබෙනවා කියන න්‍යායක්. ඒක කොයි විදිහට උදාහරණයක් සඳහන් කළොත් පිළිතුරු කල්පනා කරන්නකෝ. අපි විදේශ රටකට ගිහිල්ලා මුදල් බැංකුවට දාන්න අපිට තියෙන පුදුම විශ්වාසයක්. මොකද අපි දන්නවා ඇමරිකාවෙන් මුදල් දාපුවාම මොහොතින් ලංකාවෙන් ගන්න පුළුවන්. හැබැයි අපි ඇමරිකාවේ බැංකුවේ ඉන්න කට්ටිය අඳුරන්නෙත් නැහැ. ආශ්‍රය කරලත් නැහැ, විශ්වාසිකුත් නැහැ. ඒගොල්ලෝ කතා කරන භාෂාව දන්නෙත් නැහැ. කවුරු හරි කෙනෙක් අපිට කිව්වා ලංකාවට මුදල් යවන්න ඕන නම් බැංකුවට ගිහිල්ලා මුදල් බාර දෙන්න ලංකාවේ මුදල් ගනී කියලා. ආන් ඒ විශ්වාසයට ලක්ෂ ගාණක් හරි ගිහිල්ලා අපි දීලා එනවා. මොකද විශ්වාසයි ලංකාවට මුදල් යනවා කියලා. අපි කියමුකෝ හදිසියෙම බැංකු ජාලයේම විනාශ වුණා කියලා. ඒ මුදල් පස්සේ අපිට ගෙවන්නත් පුළුවන්. මෙච්චර කෝටි ගාණක් කියලා හිතාගන්න බැරි නිසා ඒ මුදල් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි සැක නැහැ, බය නැහැ. ඊට වඩා විශ්වාසයි මේ ජීවිතෙන් දානයක් දුන්නාම අනිවාර්යෙන් ඒකෙන් කොටසක් මේ ජීවිතෙත් විපාක ලැබෙනවා. ඊළඟ ජීවිතෙන් මැරෙනවත් එක අඩු නැතුව ඒක අපිට විපාක හම්බ වෙනවා. ඒක උදාහරණයක් මම සඳහන් කළේ. අපේ පින්නතුන්ට මතකද අර ඒක ඍෂිවරයෙක් හිටියා සුමංගල කියලා. කෝටි ගාණක් වියදම් කරලා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට හදලා දුන්න පන්සල. ගිනි තිබ්බා එක්කෙනෙක්. මිනිස්සු කල්පනා කළා ඍෂිවරයාට පිස්සු හැදෙයිද මේ කෝටි ගාණක් අළු වෙලා. ටික වෙලාවක් බලාගෙන ඍෂිවරයා හොඳට අත් දෙක දිගහැරලා hina වුණා. මිනිස්සු යහුවා කෝටි ගාණක් අළු වෙලා තියෙනකොට ඔහොම hina වෙන්නේ ඇයි කියලා. සුමංගල සිටුවරයා කියනවා මගේ 725ක්වත් අළු වෙලා නැහැ. කිසිම කෙනෙකුට ගන්න බැරි තැනකයි මගේ ධනෙ තැම්පත් කරලා තියෙන්නේ. හොරුන්ට ගන්න බෑ, රජුන්ට ගන්න බෑ, ජලයට විනාශ කරන්න බෑ, ගින්නට හුළඟට විනාශ කරන්න බැරි තැනක මගේ ධනෙ තැම්පත් කරලා තියෙන්නේ මම. නමුත් මට තවත් අවස්ථාවක් ආවා ඒ වගේම මහදනස්කන්ධයක් ආපහු තැම්පත් කරගන්න. එහෙමනම්
මේ ජීවිතෙන් එහෙම දන් දුන්නහම ඒ ධනය කාටවත් විනාශ කරන්න පුළුවන්කමක් ඇත්තෙම නැහැ. අද ගෙදර යනකොට ලොතරැයියක් අරගත්තොත් සමහර වෙලාවට ජයමල්ල තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අස්සෙන් ඇදලා තෝරලා ගන්න මේකේ නම් තියෙයිද? ජයාංක හොයනවා, ගැළපෙන අකුරු හොයනවා, මේකේ නම් තියෙයිද? හැබැයි සැකයි තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වාගේ සැක නැහැ. මේ ජීවිතෙන් දානයක් දුන්නාම ඊළඟ ජීවිතෙන් විපාක දෙන එක ඒකාන්තයි සත්‍යයි. ආන් ඒකටයි අත්ති හුතං කියලා කියන්නේ. මේක තමයි දසවස්තුක සම්මාදිට්ඨියේ තුන්වෙනි කාරණාව. මේ එක කාරණාවක් නමුත් පැය ගාණක් සාකච්ඡා කරන්න තියෙන කරුණු. නමුත් කෙටියෙන් සිහිපත් කළේ ඔබට ඒත් එක තව බොහෝ දේවල් අවබෝධ කරන්න පුළුවන් වෙන නිසා. අද ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව සාකච්ඡා කරන්න යොදාගත් ධර්ම දේශනා මාලාවේ පළවෙනිම ධර්ම දේශනාව මූලික කාරණා 3 සාකච්ඡා කරමින් අපි මේ විදිහට නිමා කරමු.